මේ වීඩියෝ එකෙන් අපි කරන්නේ Introduction to Neoplasia කියන ලෙක්චර් එකයි Spread of Malignant Tumors and Their Clinical Manifestations කියන ලෙක්චර් එක. මුලින්ම අපි බලුවොත් නියෝප්ලේසියා එකක් කියන්නේ මොකක්ද කියලා. මෙතෙන්දී සෛලවල අලුත් වර්ධනයක් තියෙනවා. ඒ වගේම මේකට තියෙන මොනොක්ලෝනල් ප්‍රොලිෆරේෂන් එක. මොනොක්ලෝනල් ප්‍රොලිෆරේෂන් එකක් කියන්නේ මොකක්ද කියලා බලුවොත් මේක මුලින්ම එක සෛල් එකකින් පටන්ගෙන ඒක ඩිවයිඩ් වෙවි තමයි ගිහින් තමයි ටියුමර් එක හදන්නේ. එතකොට මේකට කිසිම පර්පස් එකක් නැහැ. ඒ වගේම දැන් සෛල මේ ඩිවයිඩ් වෙනකොට ඒක රෙගියුලේට් කරන්න ෆැක්ටර්ස් තියෙනනේ. හැබැයි මේ ටියුමර් එකක් එනකොට ඒව රෙගියුලේට් කරන්න කිසිම ෆැක්ටර් එකක් නැහැ. ඒ වගේම මේ ටියුමර් සෙල්ස් shows a degree of autonomy. ඒ කියන්නේ මෙයාට ඕන විදිහට තමයි replicate වෙන්නේ. හැබැයි ඒක complete autonomy එකක් නෙමෙයි. මොකද එයා එනර්ජි සහ නියුට්‍රියන්ට්ස් වලට බොඩි මත ඩිපෙන්ඩ් වෙනවා. ඊට පස්සේ අපි හයිපර්ප්ලේසියා නියෝප්ලේසියා ගත්තොත් දෙකේදිම වෙන්නේ cells divide වෙන එක. හැබැයි මේ දෙකේ වෙනස්කම් ගත්තොත් හයිපර්ප්ලේසියා වලදී මේක often physiological can be pathological. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් අපි pregnancy වලදී මයෝමෙට්‍රියම් එකේ වර්ධනය, breasts වල වර්ධනය එතෙන්දි වෙන්නේ හයිපර්ප්ලේසියා එක. හැබැයි නියෝප්ලේසියා always pathological. ඒ වගේම හයිපර්ප්ලේසියා වෙන්නේ මොකක් හරි stimulus එකකට response එකක් විදිහට. එතකොට ඒ stimulus එකෙන්ම තමයි මේ hyperplasia regulate කරන්නේ. හැබැයි neoplasia වලට එහෙම specific stimulus එකක් නැහැ. ඒ වගේම hyperplasia වලට කිසියම් කාර්යභාරයක් තියෙනවා. හැබැයි neoplasia වලට එහෙම කිසිම කාර්යභාරයක් නැහැ. ඒ වගේම hyperplasia reversible, ඒ වගේම polyclonal. polyclonal කියන්නේ මේක දැන් අපි උදාහරණයක් විදිහට මයෝමෙට්‍රියම් එක ගත්තනේ. එතකොට මයෝමෙට්‍රියම් එක තිබ්බම මයෝමෙට්‍රියම් එකේ තියෙන ස්මූත් මසල්ස් තියෙනවා, කනෙක්ටිව් ටිෂුස් තියෙනවා. එතකොට මේ හැම දෙයක්ම වර්ධනය වෙනවා. එතකොට එතෙන්දී එක සෛලයක් නෙමෙයි පටන් ගන්න. හැම සෛලයක්ම මේ ඩිවයිඩ් වෙනවා. හැබැයි නියෝප්ලේසියා ගත්තොත් නියෝප්ලේසියා ඉරිවර්සිබල්. ආපහු තිබ්බ තත්ත්වෙටපත් වෙන්නේ නැහැ. ඒ වගේම මේකට තියෙන්නේ මොනොක්ලෝනල් ප්‍රොලිෆරේෂන් එක. ඊට පස්සේ නියෝප්ලාස්ම්ස් ගත්තොත් වර්ග දෙකක් තියෙනවා. එකක් benign tumors අනික malignant tumors. benign tumor එකක් ගත්තොත් benign tumor එකක් මෙහෙම localize වෙලා තියෙන්නේ. ඒ වගේ මේකට capsule එකක් තියෙනවා, well defined margin එකක් තියෙනවා. ඒවා lymphatics හෝ blood vessels දෙකේ පැතිරෙන්නේ නැහැ. හැබැයි malignant tumor එකක් ගත්තොත් malignant tumor එකකට well defined margin එකක් නැහැ. ඒ වගේම capsule එකකුත් නැහැ. මේවා lymphatics දිගේ හෝ blood vessels දිගේ පැතිරෙන්න පුළුවන්. එතකොට මේ benign tumor එකක් ගත්තොත් benign tumor එකක් surgically remove කරලා හොඳ කරන්න පුළුවන්. ඒක localize වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් benign tumors හැදෙන patientsලා benign tumor එක නිසා මැරෙන්නේ නැහැ. හැබැයි malignant tumor එකක් ගත්තොත් malignant tumors surgically remove කරනවා. හැබැයි ඒක නිසා cure කරන්න අමාරුයි. ඒ වගේම මේවා adjacent tissues වලට invade කරලා ඒවා destroy කරලා ඒවා invade කරනවා. මේක නිසා මිනිස්සෙක් මැරෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ටියුමර් එකේ තියෙන components මොනවද කියලා බලුවොත් ටියුමර් parenchyma තියෙනවා. ඊට පස්සේ ඒකට support කරන stroma එකක් තියෙනවා, connective tissue framework එකක් තියෙනවා, blood supply එකක් තියෙනවා. මේ ටියුමර්ස් වල nomenclature ගත්තොත් benign tumors වලට වෙනම nomenclature එකකුත් malignant tumors වලට වෙනම nomenclature එකකුත් තියෙනවා. benign tumors වලට OMA කියන suffix එක යෙදෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් adipose tissues වලට කියනවා lipoma කියලා. fibrous tissues වලට කියනවා fibroma කියලා. ඒ විදිහට chondroma, adenoma, papilloma, cystoadenoma කියලා තියෙනවා. ඊට පස්සේ මේ polyp කියලා තියෙනවා benign tumors වලට. polyp ගත්තොත් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ benign tumors වලට. හැබැයි මේක malignant tumors වලට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සමහර polyp තියෙනවා ඒවා neoplastic නෙමෙයි, නිකම්ම mucosal surface එකකින් එන පොඩි mass එකක්. ඊට පස්සේ malignant tumors ගත්තොත් malignant tumors වල මේක epithelial origin එකක් නම් මේ tumor එකට තියෙන්නේ. ඒකට අපි කියනවා carcinoma එකක් කියලා. මේකට mesenchymal origin එකක්. එහෙම නැත්නම් soft tissue origin එකක් නම් තියෙන්නේ. ඒකට අපි කියනවා sarcoma කියලා. එතකොට මේ OMA කියන suffix එක malignant tumors වලට පාවිච්චි කරන අවස්ථා තියෙනවා. උදාහරණ විදිහට ගත්තොත් melanoma, lymphoma මේවා ඇවිල්ලා malignant tumors. හැබැයි OMA කියන suffix එක පාවිච්චි කරලා තියෙනවා.
මේ ටියුමර්ස් වල කැරක්ටරිස්ටික්ස් ගත්තොත් benign ටියුමර් එක malignant ටියුමර් එකකට සාපේක්ෂව growth rate එක අඩුයි. malignant ටියුමර් එකක් තමයි ඉක්මනට වර්ධනය වෙන්නේ. ඊට පස්සේ තියෙනවා biological behavior කියලා. මේ biological behavior එකෙන් තමයි මේ ටියුමර් එක malignant ටියුමර් එකක්ද benign ටියුමර් එකක්ද කියලා තීරණය කරන්නේ. මේ biological behavior එකට තියෙනවා differentiation and aplasia, local invasion වගේ metastasis කියන තුන. එතකොට differentiation ගත්තොත් benign tumor cells very well differentiated. ඒවා හැම එකක්ම වගේ එක වගේ ඒවා well differentiated වෙලා තියෙනවා. හැබැයි malignant tumors ගත්තොත් මේක range එකක් තියෙන්න පුළුවන් well differentiated cells වල ඉඳලා poorly differentiated cells වලට එනකම්. Anaplasia කියන්නේ මොකක්ද කියලා ගත්තොත් මේකෙදි reverse differentiation එකක් තියෙනවා. එතකොට මේක well differentiated cell එකකින් පටන්ගෙන poorly differentiated cell එකක් දක්වා එනවා වගේ කතාවක් තමයි anaplasia කියන්නේ. එතකොට benign tumors වලට anaplasia නැහැ. malignant tumors වල ලක්ෂණ තමයි anaplasia කියන්නේ. එතකොට මේකේ local invasion ගත්තොත් benign tumor එක localize වෙලා තියෙන්නේ. මේකට well differentiated margins තියෙනවා. capsule එකක් තියෙනවා. surgery එකකින් remove කරන්න පුළුවන්. හැබැයි malignant tumors ගත්තොත් malignant tumors ළඟ තියෙන මේ tissues disrupt කරනගෙන මේ ඒවට invade කරනවා. ඒ වගේම මේකට තියෙන ill defined margin එක. capsule එකක් නැහැ. හැබැයි මේවට slowly growing malignant tumors තියෙනනේ මේවට capsule එකක් තියනවා වගේ පේන්න පුළුවන්. හැබැයි මේක microscopically බැලුවොත් ඒ capsule එක penetrate කරන් tumor cells යනවා බලන්න පුළුවන්. ඒ වගේම මේවා surgically remove කරන්න අමාරුයි. ඊට පස්සේ metastasis ගත්තොත් මේක තමයි malignant tumor එකක් benign tumor එකකින් වෙනස් වෙන ප්‍රධානම ලක්ෂණ. ඒක තමයි malignant tumor එකක්ද නැද්ද කියලා තීරණය කරන ලක්ෂණය වගේ. එතකොට benign tumor එකක් ගත්තොත් almost never metastasis. malignant tumor එකක් metastasis වෙනවා. ඊට අමතරව malignant tumors වලට මේ ලක්ෂණ ටික තියෙනවා. pleomorphism, nuclear abnormalities, mitotic activity, tumor giant cells, loss of polarity. pleomorphism කියන්නේ මොකක්ද කියලා බලුවොත් pleomorphism වලදී මේ දැන් සාමාන්‍ය ටිෂු එකක් ගත්තොත් එක වර්ග සෛල වලට එකම සයිස් එකක් වගේ තියෙන්නේ. හැබැයි pleomorphism වලදී එක එක cells එක එක ප්‍රමාණය. ඒ වගේම nuclear abnormalities ගත්තොත් එකෙදි දැන් සාමාන්‍ය සෛල එකකට තියෙනවානේ සයිටෝප්ලාස්ම් එකටයි නියුක්ලියස් එකටයි රේෂියෝ එකක්. හැබැයි මේකෙදි එහෙම රේෂියෝ එකක් නැහැ. ඒ වගේම දැන් මේක හැමතිස්සෙම ඩිවයිඩ් වෙනවනේ. ඒක නිසා මේකේ ක්‍රොමැටින් ප්‍රමාණය වැඩි. ඒක නිසා මේක ගොඩක් ස්ටේන් වෙලා ගොඩක් තද පාට පේනවා. ඒ වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා නියුක්ලියස් එක සාමාන්‍ය සෛල එකට වඩා. ඊට පස්සේ ටියුමර් ජයන්ට් සෙල්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකට loss of polarity. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ආකිටෙක්චර් එකක් තියෙනවා ටිෂු එකකට. එතකොට මේ ටිෂු ආකිටෙක්චර් එක නැති වෙනවා. ඒකට තමයි කියන්නේ loss of polarity කියලා. ඒ වගේම මයික්‍රොස්කෝපිකලි බැලුවොත් මේ mitotic figures, ඒ කියන්නේ සෙල් සයිකල් එකේ විවිධ අවධි බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් dysplasia. dysplasia කියන්නේ disordered proliferation එකක් epithelium එක තියෙන. හැබැයි ඒකේ invasion එකක් නැහැ. මේ dysplasia එක කියන්නේ pre-malignant lesion එකක් වෙන්න පුළුවන්. එතකොට ඒකෙන් carcinoma එකක් ඇති වෙන්න තියෙන risk එක වැඩි කරනවා. මේ අපි හිතමු දැන් epithelium එක මුළු thickness එකම involve කරගෙන තියෙන මේ dysplasia එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ carcinoma in situ කියන්න පුළුවන්. ඒතකොට carcinoma in situ කියන්නේ malignant tumor එක invade කරන්න කලින් මුල්ම stage එක වගේ. එතකොට මේ dysplasia එකක් කියන්නේ dysplasia එකක් තියෙනවා නම් අනිවාර්යෙන් carcinoma එකක් ඇති වෙනවා කියලා දෙයක් නැහැ. ඒ කියන්නේ carcinoma එකක් ඇති වෙන සම්භාවිතාවයක් තියෙනවා. එහෙනම් අනිත් එක dysplasia එකක් කියන්නේ carcinoma එකක් කියලා කියන්න බෑ. ඊට පස්සේ මේකෙන් මේ කතා කරපු ටිකෙන් තියෙන SAQ බලුවොත් ඒක තියෙනවා what is a tumor කියලා. එතකොට what is a tumor කියන ටික දැන් අපි මුලින්ම බැලුවේ ඒකනේ. එතකොට ටියුමර් එකක් කියන්නේ new growth එකක්. ඒකට තියෙන monoclonal proliferation එකක්. ඒකට විශේෂ purpose එකක් නැහැ. ඒ වගේම ඒක කවුරුත් regulate කරන regulated
ෆැක්ටර්ස් නැහැ. ඒ වගේම ඒක shows a degree of autonomy but depend on body for energy and nutrients. ඒ ටික තමයි what is a tumor කියලා අහුවම කියන්න තියෙන්නේ. ඊළඟට write an account on differences between benign tumor and malignant tumor. එතකොට benign tumors and malignant tumors වල වෙනස්කම් ගත්තොත් benign tumors වලට capsule එකක් තියෙනවා, well defined margin එකක් තියෙනවා. ඒ වගේම surgically remove කරන්න පුළුවන්, localize වෙලා තියෙන්නේ. මේ වගේ දේවල් තියෙනවා. එතකොට malignant tumor එක well defined margin එකක් නැහැ, capsule එකක් නැහැ, surgically remove කරන්න අමාරුයි. ඒ වගේම growth rate එක ගත්තොත් growth rate එක malignant tumor එක වැඩි, benign tumor එක අඩුයි. ඒ වගේම biological behavior තියෙනවා, කලින් කතා කරා. ඒ වගේ ටික පැහැදිලි කරලා ලියන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ describe the differences between hyperplasia and neoplasia. මේ differences of hyperplasia ගත්තම often physiological, can be pathological, neoplasia always pathological. ඊට පස්සේ මේකට hyperplasia වලට stimulus එකක් තියෙනවා, neoplasia වලට special stimulus එකක් නැහැ. hyperplasia reversible, polyclonal proliferation එකක් තියෙනවා. neoplasia irreversible, ඒකට monoclonal proliferation එකක් තියෙනවා. ඒ දේවල් තමයි hyperplasia and neoplasia වල වෙනස්කම්. ඊට පස්සේ describe the cytological and architectural features of malignant tumor. එතකොට පැහැදිලි කරන්න තියෙන nuclear abnormalities තියෙනවා, loss of polarity, pleomorphism. ඒ ටික තමයි මේ ප්‍රශ්නෙට පැහැදිලි කරලා ලියන්න තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු spread of malignant tumors and their clinical manifestations. එතකොට මේ ටියුමර් එක පැතිරෙන ප්‍රධාන ක්‍රම හතරක් තියෙනවා. ඒව තමයි local invasion, lymphatic spread, hematogenious spread, transcytomic spread. local invasion කියන්නේ මේක ටියුමර් එකේ size එක වැඩි වෙන එක. ඊට පස්සේ lymphatic spread කියන්නේ lymph vessels දිගේ spread වෙන එක. hematogenious spread කියන්නේ blood vessels දිගේ පැතිරෙන එක. transcytomic spread කියන්නේ අපි දැන් coelomic cavities තියෙනවනේ, මේවා lining කරන tissues තියෙනවනේ, මේ tissues දිගේ පැතිරෙන එක. උදාහරණයක් විදිහට pleura එක දිගේ, peritoneum එක දිගේ පැතිරෙන එක තමයි transcytomic spread එක කියන්නේ. ඒක දැන් වැඩි කතා කරන්න නැහැ කියනවා. මොකද ඒක lymphatic spread එකේම විදිහක් විදිහට transcytomic spread වෙන්නේ කියලා කියනවා. එතකොට මේක local invasion ගත්තොත් ඒක එතෙන්දි වෙන්නේ ටියුමර් එකේ size එක වැඩි වෙන එක. දැන් අපි normal tissue එකක් ගත්තොත් normal tissue එක cells අතර තියෙනවා, cells එකිනෙක බැඳිලා තියෙන්නේ. ඒ බැඳෙන්නේ cadherin කියන protein එකකින්. ඒ වගේම මේ cells basement membrane එකට බැඳෙනවා laminin කියන protein එකකින්. ඊට අමතරව extracellular matrix වලට බැඳෙනවා integrins වලින්. දැන් මේවා basement membrane එකකින් ගැලවිලා යන්න එපා metastasis වෙන්න නම්. එතකොට මේවා මුලින්ම ටියුමර් එකක් ඇති වෙන පළවෙනි සෙල් එක ඇති වෙනවා, ඒක ළඟ තියෙන cells වලින් detach වෙන්න ඕනේ. ඒකට දැන් cadherin කියන protein එකෙන් බැඳලා තියෙන මේ cadherin protein එකේ තියෙන බන්ධනය අයින් කරන්න හරි. එතකොට මේ cadherin down regulate වෙනවා. ඒ කියන්නේ මේව side ඇතුළට ගන්නවා. ඊට පස්සේ දැන් tumor cells වලින් මේ proteolytic enzymes secrete කරනවා. එතකොට මේ extracellular matrix එක digest වෙන්න ගන්නවා. ඊට පස්සේ මේ extracellular matrix එකට බැඳලා තියෙනවනේ integrins කියන proteins වල. එතකොට ඒ integrin proteins වල alterations තියෙනවා. ඒවා down regulate වෙන්න ගන්නවා. එතකොට මේක මේ cells extracellular matrix එකක් තියෙන සම්බන්ධ නැති වෙනවා. ඊට පස්සේ මේවා migrate වෙන්න ගන්නවා. එතකොට මේ migrate වෙන්න mechanism දෙකක් තියෙනවා. එකක් මේ දැන් tumor cells වලින් proteolytic enzymes secrete කරනවා. ඊට පස්සේ ඒකෙන් extracellular matrix එක digest කරනවා. ඊට පස්සේ මේ digest කරපු path එක දිගේ amoebic movements වලින් cell එක ගමන් කරනවා. ඊට පස්සේ මේකේ malignant tumors වල clinical manifestations ගත්තොත් local invasion එක නිසා ඇති වෙන tumor size එක වැඩි වෙන නිසා මේකේ pressure effect එකක් වෙයි, obstruction එකක් යන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් අපි pancreatic head එකේ එනවා කියලා හිතමු tumor එකක්. එතකොට මේ pancreatic duct එක obstruct වෙන්න පුළුවන්. ඊට අමතරව මෙයා ළඟ තියෙන tissues විනාශ කරනවානේ.
ඊට පස්සේ මේ එපිතියල් සර්ෆස් එකකින් වගේ නම් මෑස් ලීෂන් එකක් එන්න පුළුවන්, අල්සර්ස් එන්න පුළුවන්. ඒක නිසා ඔබ්ස්ට්‍රක්ෂන් එකක් වෙන්න පුළුවන්, බ්ලීඩින් වෙන්න පුළුවන්. ඊට පස්සේ ෆිස්ටියුලා and sinus formation. ෆිස්ටියුලා එකක් කියන්නේ අපි ගත්තොත් ගට් එකේ රෙක්ටම් එකේ වගේ එනවා කියලා හිතමු ටියුම් එකක්. එතකොට මෙන්න මේ විදිහට තියෙනවා නම් ගට් එක. එතකොට මෙතන මේ ටියුම් එක ඇති වුණා නම් ඒක හිල් කරගෙන මෙහෙම බොඩි සර්ෆස් එකට එනවා. එතකොට මේ වගේ දෙයක් සර්ෆසස් දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මේ වගේ එකකට අපි කියනවා ෆිස්ටියුලා එකක් කියලා. ඊට පස්සේ අපි බැලුවොත් සයිනස් එකක් කියන්නේ මොකද්ද කියලා මේ විදිහට තියෙනවා නම් රෙක්ටම් එක අයනස් එක මෙතනින් හැදෙනවා පොඩි කැවිටි එකක් වගේ හැදෙන මෙහෙම සම්බන්ධ වෙනවා. මේ වගේ දෙයකට අපි කියනවා සයිනස් එකක් කියලා. එතකොට ටියුම් එකක් නිසා මේ සයිනස් එක එහෙම නැත්නම් ෆිස්ටියුලා එකක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කැවිටිස් ඇති වෙන්න පුළුවන්. දැන් ලං කැන්සර් එකක් වගේ ආවොත් දැන් කහිනකොට මේ කැන්සර් සෙල්ස් එළියට පිට වෙනවා. එතකොට එතන මුකුත් නැහැ. එතකොට එතන කැවිටි එකක් හැදෙනවා. ඊට පස්සේ ඇඩිෂන් and mass formation එකක් වෙන්න පුළුවන්. මේක උදාහරණයක් විදිහට කියනවා ඔමෙන්ටල් කේක්. එතකොට දැන් ග්‍රේට් ඔමෙන්ටම් එකේ වගේ ටියුම් එකක් ආවොත් මේක දැන් තුනී ඒප්‍රන් එකක් වගේම තියෙන්නේ. එතකොට ඒක ලොකු වෙලා ඝනකමට එන්න පුළුවන්. එතකොට එහෙම එකකට අපි කියනවා ඔමෙන්ටල් කේක් කියලා. ඊට අමතරව මේ වගේ ස්ට්‍රක්චර් ෆෝමේෂන් එකක් වෙන්න පුළුවන්. ස්ට්‍රක්චර් ෆෝමේෂන් එකක් කියන්නේ දැන් අපි හිතමු ගට් එක මෙහෙම තියෙනවා කියලා ටියුබ් එකක් වගේ ඉන්නේ. මේ හරිය වගේ ටියුම් එක එනවා. මේක නිසා මේක ඇකිලෙනවා වගේ වෙන්න පුළුවන්. ඒක එහෙම දෙයකට අපි කියනවා ස්ට්‍රක්චර් ෆෝමේෂන් කියලා. මේ ක්ලිනිකල් මැනිෆෙස්ටේෂන්ස් එන්න පුළුවන් ලෝකල් ඉන්වෙන්ෂන් එකක් නිසා. ඊට පස්සේ මෙටාස්ටේසිස් කියන්නේ මොකක්ද කියලා බැලුවොත් දැන් අපේ මුලින්ම ටියුම් එක ඇති වෙන තැන තියෙන ප්‍රයිමරි ටියුම් එක. එතකොට ඒකෙන් ලිම්ෆටික් ස්ප්‍රෙඩ් එකක් හරි හෙමටොජීනස් ස්ප්‍රෙඩ් එකක් හරි නිසා මේ ප්‍රයිමරි ටියුම් එක ඇති වුණ තැනේ කෙලින්ම සම්බන්ධයක් නැති තැනක ආයි සෙකන්ඩරි ටියුම් එකක් ඇති වෙන එකට අපි කියනවා මෙටාස්ටේසිස් කියලා. එතකොට ඒක වෙන්නේ මේ ලිම්ෆටික්ස් and හෙමටොජීනස් ස්ප්‍රෙඩ් එක නිසා. එතකොට ඒක වෙන විදිහ බැලුවොත් දැන් මෙහෙම ටියුම් එකක් හැදෙනවා. ඊට පස්සේ ඒ ටියුම් එක එක්ස්ට්‍රා සෙලියුලර් මේට්‍රික්ස් එක ඩිස්ට්‍රොයි කරා මෙහෙම බ්ලඩ් වෙසල් ළඟට එනවා. ඊට පස්සේ බ්ලඩ් වෙසල් එක පෙනිට්‍රේට් කරා ඇතුළට එනවා. එතකොට මේ බ්ලඩ් වෙසල්ස් හරි ලිම්ෆ් වෙසල්ස් වෙන්න පුළුවන්. බ්ලඩ් වෙසල්ස් ගත්තොත් බ්ලඩ් වෙසල් එකේ සාමාන්‍යම කරන්නේ බොහෝ දුරට පෝස්ට් කැපිලරි වෙනියුල්ස් and veins. ආර්ටරිස් මේ පෙනිට්‍රේට් කරන් යනවා ගොඩක් අඩුයි. ගොඩක් සිවියර් ටියුම් එකක් නම් විතරයි එහෙම වෙන්නේ. හේතුව ආර්ටරි එකේ thickness එක vein වල thickness වලට වඩා ගොඩක් වැඩි නිසා. ඊට පස්සේ මේ පෙනිට්‍රේට් කරන් ඇතුළට එන එකට අපි කියනවා ඉන්ට්‍රාවාසේෂන් කියලා. මෙහෙම ටියුමර් සෙල්ස් මිලියන ගණන් මේ බ්ලඩ් සර්කියුලේෂන් එකට එකතු වෙනවා. හැබැයි ඒ හැම සෙල් එකක්ම සෙකන්ඩරි ටියුමර් එකක් ඇති කරන්න දායක වෙන්නේ නැහැ. හේතුව තමයි මේ බ්ලඩ් වල තියෙන ඉම්යුන් සෙල්ස් ලිම්ෆොසයිට්ස් වගේ ඒ වගේ මේ ටියුමර් සෙල්ස් විනාශ කරනවා. එතකොට හැම සෙල් එකක්ම ඊළඟට සෙකන්ඩරි ටියුමර් එකක් ඇති කරන්න දායක වෙන්නේ නැහැ. මෙටාස්ටේසිස් වෙන්න දායක වෙන්නේ නැහැ. මේ එන සෙල්ස් වලින් ප්ලේට්ලට්ස් වට කරාම ප්ලේට්ලට් ටියුමර් සෙල් එම්බලන්ස් එකක් හදන්න පුළුවන්. එතකොට ඒක අර ඉම්යුන් සෙල්ස් වලින් මේ ඉම්යුන් සෙල්ස් වලට ඒව විනාශ කරන්න බෑ. ඒක ගැන ඉස්සරහට ලෙක්චර් හම්බෙනවා. ඊට පස්සේ මේ සෙල්ස් ඇවිදින් එයාට ගැලපෙන තැනක බේස්මන්ට් මෙම්බ්‍රේන් එකට මේ ඇලෙනවා. ඊට පස්සේ එතනින් මේ බ්ලඩ් වෙසල් එක පෙනිට්‍රේට් කරන් එළියට එනවා. ඒකට අපි කියනවා එක්ස්ට්‍රාවාසේෂන් කියලා. ඊට පස්සේ මෙතන ආපහු ඒ සෙල් එක ප්‍රොලිෆරේට් වෙලා අලුතෙන් ටියුමර් එකක් හදනවා. ඊට පස්සේ මේකට නියුට්‍රියන්ට්ස් සපයන්න බ්ලඩ් වෙසල්ස් එනවා. මේ බ්ලඩ් වෙසල්ස් අලුතෙන් ඇවිදින් මේ නියුට්‍රියන්ට්ස් ඇප්ලයි කරන එකට අපි කියනවා ඇන්ජියෝජෙනෙසිස් කියලා. ඊට පස්සේ මෙතන අර ටියුමර් එක ලොකුවට වර්ධනය වෙනවා. ඊට පස්සේ මෙටාස්ටේසිස් වෙන්න ටියුමර් සෙල් එකකට විශේෂ ලක්ෂණ ටිකක් තියෙන්න ඕනේ. එතකොට දැන් මම කියවනේ මෙතන මේ බ්ලඩ් වෙසල්ස් වලට ඇතුළු වුණාට පස්සේ මේ ලිම්ෆොසයිට්ස් වලින් මේ ගොඩක් සෙල්ස් විනාශ කරනවා කියලා. එහෙනම් මෙටාස්ටේසිස් වෙන්න පුළුවන් නම් එයාට පුළුවන් වෙන්න ඕනේ මේ ඉම්යුන් සෙල්ස් වලින් මේ
මේ ඩිස්ට්‍රොයි කරන්නේ නැති වෙන්න පුළුවන් වෙනවා. ඊට අමතරව දැන් බ්ලඩ් වල තියෙන ටර්බියුලන්ට් ෆ්ලෝ එකක්. එතකොට මේ ටර්බියුලන්ට් ෆ්ලෝ එක නිසා මෙයා විනාශ වෙනවා. එයාට අපෝ මෙටාස්ටේසිස් කරන්න බෑ. එතකොට මේකේ ස්ට්‍රෙස් එකට බ්ලඩ් වල ස්ට්‍රෙස් එකට ඔරොත් වෙන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් නම් මේ අර එක්ස්ට්‍රා සෙලුලර් මේට්‍රික්ස් එකෙන් ගැලවුණාට පස්සේ සාමාන්‍ය සෙල් එකක් නම් ඒක අපොප්ටෝසිස් වෙනවා. මේකට කියන්නේ ඇනොයිකිස් කියලා. මේ සාමාන්‍ය සෙල් එකක් නම් එහෙම අපොප්ටෝසිස් වෙනවා. ඒක මේ දැන් ටියුමර් සෙල් එකක් නම් එහෙම අපොප්ටෝසිස් වෙන එක වළක්ව ගන්න මෙකැනිසම් එකක් තියෙනවා. එතකොට එහෙනම් මේක අපොප්ටෝසිස් වෙන එක වළක්ව ගන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඊට පස්සේ එයාට ගැළපෙන තැනකින් එළියට එන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඊට පස්සේ ගැළපෙන තැනින් එළියට ඇවිත් විතරක් හරියන්නේ නැහැ. ඊට පස්සේ එයා එතන වර්ධනය වෙන්න ඕන. එතකොට ඒ වර්ධනය වෙන්න හැකියාවක් තියෙන්න ඕන. එතකොට වර්ධනය වුණාට පස්සේ දැන් යාර බ්ලඩ් වෙසල්ස් එහෙම ඒ ළඟට ගන්න එපේ. නියුට්‍රියන්ට් සප්ලයි කරන්න. එතකොට මේ දේවල් වලට හැකියාවක් තියෙන්න ඕන. ඊට පස්සේ මේ ඊළඟට මෙටාස්ටේසිස් වෙන තැන ඩිටර්මයින් කරන ෆැක්ටර්ස් තියෙනවා. ඒව ගත්තොත් දැන් මේ ලිම්ෆටික්ස් ඇන් වීනස් ඩ්‍රේනේජ් වල නැචරල් පාත්වේ එක තියෙනවනේ. එතකොට ඒ එන පාත්වේ එකේ දැන් තැනක තමයි මෙයා මෙටාස්ටේසිස් වෙන්න ඕනේ. වෙන තැනක යන්න බෑ. ලිම්ෆ් දිගේ හෝ බ්ලඩ් දිගේ යනවා නම් වෙන තැනක යන්න බෑ. මෙයා යන පාත්වේ එකේ තැනක් වෙන්න ඕනේ. ඒක උදාහරණයක් විදිහට ගත්තොත් බ්‍රෙස්ට් කාසිනෝමා එකක් තිබ්බොත් බ්‍රෙස්ට් එක ගොඩ ඩ්‍රේනේජ් කරන්නේ ඇක්සිලරි නෝඩ්ස් වලින්නේ. එතකොට එහෙනම් ඊළඟට මෙටාස්ටේසිස් වෙන්න පුළුවන් ඇක්සිලරි නෝඩ්ස් වල. ඊට පස්සේ අපි තුමු ගට් එකේ ආවා කියලා ටියුමර් එකක්. එතකොට ගට් එකෙන් කොහාටද මේ වීනස් ඩ්‍රේනේජ් එක තියෙන්නේ? ගට් එකෙන් තියෙන ලිවර් එකට පෝරල් සර්කියුලේෂන් එක. එතකොට ගට් එකේ ටියුමර් එකක් ආවොත් ඊළඟට මෙටාස්ටේසිස් වෙන තැන ලිවර් එක වෙන්න පුළුවන්. ඊට අමතරව තියෙනවා ඕගන් ට්‍රොපිසම් හෝමෝන් ඉෆෙක්ට් කියලා. ඒ කියන්නේ දැන් එක තැනක කාසිනෝමා එකක් ආවම කාසිනෝමා එක ටියුමර් එකක් ආවම එතෙන් ඊට පස්සේ මෙටාස්ටේසිස් වෙන විශේෂ තැනක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ප්‍රොස්ටැටික් කාසිනෝමා එකක් ආවා කියමුකෝ පිරිමි කෙනෙක්ගේ. එතකොට ඊළඟට මෙටාස්ටේසිස් වෙන්නේ බෝන්ස් වල. විශේෂයෙන් අයිඩියක් බෝන්ස් වල. අය ලං කාසිනෝමා එකක් ආවොත් ඊළඟට මෙටාස්ටේසිස් වෙන්නේ ඇඩ්‍රිනල්ස් ඇන්ඩ් බ්‍රේන් වල. නියුරෝබ්ලාස්ටෝම එකක් ආවම ඊට පස්සේ liver and bone වල. ඒ විදිහට. ඒකට හේතුව විදිහට කියනවා මේ ටියුමර් සෙල්ස් වල ස්පෙસિෆික් ඇන්ටිජන්ස් තියෙනවා. එතකොට මේ ඊළඟට මෙටාස්ටේසිස් වෙන තැන බ්ලඩ් වෙසල්ස් වල මේ ඇන්ටිජන් එකට ගැලපෙන රිසෙප්ටර්ස් තියෙනවා. එතකොට දැන් මේ ටියුමර් සෙල්ස් ගින් ඒ රිසෙප්ටර්ස් එක්ක බැඳලා එතන එක්ස්ට්‍රා වාසෙට් වෙලා එතන මේ ඊළඟ ටියුමර් එක හදනවා. ඊට පස්සේ අපි බලුවා ටියුමර් ඩෝමන්සි කියන්නේ මොකක්ද කියලා. දැන් මෙහෙම ටියුමර් එකකින් ගැලවිලා යන සෙල් එකක් ඊට පස්සේ ගිහින් වෙන තැනකින් එක්ස්ට්‍රා වාසෙට් වෙලා මේ වෙන තැනක නවතිනවා. හැබැයි ඊට පස්සේ ඒක රෙප්ලිකේට් වෙලා ආයෙ මේ ටියුමර් එකක් හදන්නේ නැහැ. මේක ඩෝමන්ට් අවුරුදු කීපයක් ඉන්නවා. ඊට පස්සේ අපි හිතමු අර ප්‍රයිමරි ටියුමර් එක හොඳ වුණා කියලා. එතකොට මෙයා අවුරුදු ගාන කිසිම ලඩක් නැතුව ඉන්නවා. ඊට පස්සේ ඔන්න ටික කාලෙකින් පස්සේ අර සෙල් එක අපහු රෙප්ලිකේට් වෙන්න ගන්නවා. ඊට පස්සේ ආයෙ ටියුමර් එකක් ඇති කරනවා. එතකොට මෙහෙම ඇති කරන්න තියෙන හැකියාවට කියනවා අපි ටියුමර් ඩෝමන්සි කියලා. ඊට පස්සේ මේ ලිම්ෆටික් ඇන් hemogeneous spread එක නිසා clinical manifestations බලුවා. regional lymph adenopathy එන්න පුළුවන්. ඊට පස්සේ breast carcinoma එක වගේ නම් දැන් මේ lymph vessels block කරන නිසා මේකේ dermal edema එනවා. එතකොට අර hair follicles තියෙනවනේ, hair follicles නිසා මේකට අර දොඩම් ගෙඩියක අර තිත් තියෙනවා වගේ appearance එකක් එන්න ගන්නවා. ඒකට කියනවා Podrange appearance කියලා. ඊට පස්සේ lungs වල එනවා lymphangitis carcinomatosis කියලා. එතෙන්දි වෙන්නේ pleura එකේ lymph vessels තියෙනනේ, මේ lymph vessels දිගේ පැතිරෙනවා. එතකොට මේ pleura එකට ලේස් එකක් වගේ appearance එකක් එනවා. මේකට කියනවා lymphangitis carcinomatosis කියලා. ඊළඟට මේ liver metastasis එකක් ආවොත් එතෙන්දි hepatomegaly එනවා. lung metastasis එකක් නම් shortness of breath,
pleural effusions එනවා. bone metastasis එකක් ආවොත් bone pain pathological fractures එන්න පුළුවන්. එතකොට ඊට පස්සේ bone metastasis වුණාම එතෙන්දී osteoblast වල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවනේ. ඒක නිසා serum alkaline phosphate level එක වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ brain metastasis වලදී seizures එන්න පුළුවන්. ඊට පස්සේ එක එක දැන් ඒ එන තැනට අනුව මේ එක එක ලක්ෂණ එන්න පුළුවන්. සමහරට asymptomatic වෙන්නත් පුළුවන්. එතකොට bone lesions ගත්තොත් මේක තියෙනවා lytic bone lesion කියන sclerotic bone lesion කියලා තියෙනවා. lytic bone lesions තමයි සාමාන්‍යයෙන් බොහෝ දුරට එන්නේ. එතකොට මේකෙදි වෙන්නේ මේ bone එක lyse වෙන එක. එතකොට bones ටික දිය වෙලා යනවා. sclerotic bone lesions වලදී වෙන්නේ bone තැක්මත් වෙන එක. prosthetic carcinoma එකදී සාමාන්‍යයෙන් එන්නේ මේ sclerotic bone lesion එකක් මේ විදිහට iliac bones වල. ඊළඟට wedge of compression fracture එකක් කියනකොට කිව්වොත් මේ vertebra එක මෙහෙම ටියුමර් එකක් ආවම ඊට පස්සේ දැන් vertebra එකෙන් අපේ ඇඟේ බර දරාගෙන ඉන්නේ. එතකොට මේ බර නිසා දැන් අරක දුර්වලයිනේ. එතකොට මේ vertebra එක compress වෙනවා. compress වෙන නිසා මේකට wedge appearance එකක් එනවා. ඒකට තමයි කියන්නේ wedge fracture එහෙම නැත්නම් compression fracture කියලා. ඊට පස්සේ මේ ටියුමර්ස් වලින් එක එක දේවල් secrete කරන්න පුළුවන්. එතකොට ඒ secrete කරන නිසා මේ එන්න පුළුවන් clinical outcomes තියෙනවා. උදාහරණයක් විදිහට choriocarcinoma ගත්තොත් ඒකෙන් HCG secrete කරනවා. prostatic adenocarcinoma එකක් ගත්තොත් PSA කියන්නේ prostatic serum antigen. colonic carcinoma එකෙන් CEA, ovarian carcinoma එකෙන් CA-125. මේ දේවල් අපිට ටියුමර් මාකර්ස් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ටියුමර් එකක් ඇති වුණා මේක බ්ලඩ් වල තියෙනවා නම් මේක ටියුමර් එකක් තියෙනවා කියන්නේ ලක්ෂණය. මේ ගැන වෙනම ලෙක්චර් එකකුත් තියෙනවා. ඊට පස්සේ මේ malignant tumors තියෙන්න පුළුවන්. මේවා hormone secrete කරන tumors නෙමෙයි. හැබැයි hormone secrete කරන hormone like product secrete කරනවා. මේ වගේ දෙයකට කියනවා paraneoplastic syndrome කියලා. ඒකෙන් ඉස්සරහට චුට්ටක් කතා කරන්න තියෙනවා. ඊට පස්සේ මේකේ prognosis malignant tumor එක prognostic factors ගත්තොත් tumor staging කියලා තියෙනවා. එතෙන්දී TNM කියලා කියනවා Duke staging, Figo staging කියලා තියෙනවා. TNM කියන්නේ එතෙන්දී T වලින් කියන්නේ tumor size එක. එතකොට දැන් T1 M0 කියලා තියෙනවා කියලා. එතකොට මේ tumor එකේ සාමාන්‍ය size එකක් තියෙනවා. එතකොට මේකේ N වලින් කියන්නේ lymph node spread මේ lymphatic spread එක, M වලින් කියන්නේ hemogeneous spread එක. එතකොට N node කියන්නේ මේකේ lymphatic spread එකක් නැහැ. M node කියන්නේ hemogeneous spread එකක් නැහැ. ඊට පස්සේ T3 N1 M1 කියලා තියෙනවනේ. එතකොට ටියුමර් එකේ size එක සාමාන්‍යයෙන් ලොකුයි. hemogeneous spread එකකුත් තියෙනවා, lymph node මේ lymphatic spread එකකුත් තියෙනවා. ඊට පස්සේ Duke staging, Figo staging ගත්තොත් මේකෙත් පාවිච්චි කරන කලින් concept එකම තමයි. හැබැයි Duke මේ staging එක ගන්න colonic carcinoma වලට, Figo staging ගන්න gynecological malignancies වලට. ඊට පස්සේ තියෙනවා tumor grading කියලා. tumor grading වලදී කරන්නේ මේක tumor cells කොච්චර differentiate වෙලාද කියලා බලන එක. එතකොට මේක well differentiated cells තියෙනවා. ඒ කියන්නේ good prognosis එකක්. ඒ කියන්නේ මේක හොඳ කරන්න තියෙන හැකියාව වැඩි. මේක differentiate වෙලා poorly differentiated නම් ඒ කියන්නේ bad prognosis එකක්. ඒ කියන්නේ හොඳ කරන්න අමාරුයි. ඊට අමතරව එක එක tumors වලට තියෙනවා එක එක prognostic factors. ඊට පස්සේ malignant tumor එකක් නිසා එන specific systemic manifestations මොනවාද කියලා බලුවොත් අර කලින් වගේ paraneoplastic syndrome වෙන්න පුළුවන්. එතෙන්දී මේක සාමාන්‍යයෙන් hormone secrete කරන tumor එකක් නෙමෙයි. හැබැයි මේක hormone එකක් එහෙම නැත්නම් hormone like substance එකක් secrete කරනවා. ඒක නිසා මේ treatments කරන්න යනකොට මේක නොමගැවීමක් වෙන්න පුළුවන්. එතකොට වෙන ලෙඩක් කියලා හිතලා ඒ ලෙඩේකට treat කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් දැන්
ලං කාසිනෝමා එක්කදී මේ ලං එකේ ස්මෝල් සෙල් කාසිනෝමා එක්ක එහෙම නැත්නම් පැන්ක්‍රියටික් කාසිනෝමා එක්ක ACTH එහෙම නැත්නම් ACTH වගේ සබ්ස්ටන්ස් එකක් සෙක්‍රීට් කරන්න පුළුවන්. ඒක නිසා කුෂන් සින්ඩ්‍රෝම් වෙන්න පුළුවන්. එතකොට කුෂන් සින්ඩ්‍රෝම් එක නිසා දැන් අර ඇත්තටම තියෙන ටියුමර් එක මොකක්ද කියලා අඳුරගන්න බැරි වෙන්න පුළුවන්. අකන්තෝසිස් නිග්‍රිකන්ස් කියන්නේ මේ ෆ්ලෙක්චර්ස් වල ඇක්සිලා, ග්‍රෝයින්, බ්‍රෙස්ට් ෆෝල්ඩ්ස්, නෙක් වගේ තැන්වල මේ ඩාර්ක් ඩිස්කලරේෂන් එකක් එනවා. එතකොට ඒක එන්නේ මේ ગેස්ට්‍රික් ඇඩෙනෝකාසිනෝමා වලින්. ඒක පැරානියෝප්ලාස්ටික් සින්ඩ්‍රෝම් එක. ඊට පස්සේ තියෙනවා හයිපර්ට්‍රොෆික් ඔස්ටියෝආර්ත්‍රොපති, ෆින්ගර් ක්ලබින්. මේ දෙක තියෙනවා සිස්ටීමික් මැනිෆෙස්ටේෂන් එකක් විදියට මැලිග්නන්ට් ටියුමර්ස් වල. ඊට පස්සේ තියෙනවා කැන්සර් කැටෙක්සියා. කැන්සර් කැටෙක්සියා කියන්නේ මෙතනදී වෙන්නේ එක්ස්ට්‍රීම් වේස්ටින් එකක්. ඒක අර කෑම ගන්න අඩු වෙලා හෝ මේ නියුට්‍රිෂන් අඩු වෙලා වෙන දෙයක් නෙමෙයි. මේක කැන්සර් එක නිසා වෙන දෙයක්. දැන් අපි මේ ගත්ත ස්ටාර්වේෂන් එක නිසා මේ වේස්ටින් වෙන්න පුළුවන්. එතකොට එතෙන්දි වෙන්නේ මසල්ස් ස්පෙයා කරලා තමයි ෆැට් තමයි වැඩිපුරම මේවා වෙන්නේ. හැබැයි කැන්සර් කැටෙක්සියා වලදී ෆැට් වගේම මසල්ස් වේස්ට් වෙනවා. මේකට හේතුව විදිහට කියනවා දැන් ඉමුන් සෙල්ස් වලින් ගොඩක් සයිටෝකයින්ස් සෙක්‍රීට් කරනවානේ. ඒ සයිටෝකයින්ස් වල ඇක්ෂන් එක නිසා කියලා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ටියුමර් එකට එන හොස්ට් රෙස්පොන්ස් එකක් විදිහට වෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපි බලුවොත් benign tumors වල clinical manifestations. benign tumors වල clinical manifestations බොහෝ දුරට එන්නේ adjacent tissues compress කරලා. එහෙම නැත්නම් මේකේ තියෙන secretions නිසා වෙන්න පුළුවන්. ඊට පස්සේ compression එක නිසා ඇති වෙන දේවල් වලට උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු brain එකේ tumor එකක් තියෙනවා, benign tumor එකක් තියෙනවා කියලා. දැන් කියනවා benign tumor සාමාන්‍යයෙන් lethal නැහැ කියලා. හැබැයි මේක ඒකේ එන තැනට අනුව lethal වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මොලේ ටියුමර් එකක් නම් ඒක නිසා ඉන්ටර්ක්‍රේනියල් ප්‍රෙෂර් එක වැඩි වෙන්න පුළුවන්. එතකොට බ්‍රේන් හර්නියේෂන් එකක් ඇවිදින් ඒක නිසා ඩෙත් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේක නිසා බ්‍රේන් පැරන්කයිමා කම්ප්‍රෙස් වෙලා ඒකේ දැන් කම්ප්‍රෙස් වෙන තැනට අදාළව නියුරොලොජිකල් සයින්ස් එන්න පුළුවන්. ඊට පස්සේ සෙක්‍රීෂන්ස් නිසා එන දේවල් කිව්වොත් thyroid follicle එකේ ටියුමර් එකක් තියෙනවා කිව්වා. එතකොට ඒකෙන් thyroxine secrete කරනවා. මේක නිසා thyrotoxicosis ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ pituitary gland එකේ තිබ්බොත් growth hormone secrete කරන ටියුමර් එක. ඒක නිසා gigantism වෙන්න පුළුවන්. ඊට පස්සේ pituitary gland එකේ තිබ්බොත් ACTH secrete කරන මේ ටියුමර් එකක්. එහෙමත් නැත්නම් cortisol secrete කරන එකක් තිබ්බොත් adrenal cortex එකේ. එතකොට අරකින් ACTH secrete කරන නිසා කුෂන් සින්ඩ්‍රෝම් වෙන්න පුළුවන්. adrenal cortex එකේ ටියුමර් එකෙන් cortisol secrete කරන නිසා කුෂන් සින්ඩ්‍රෝම් වෙන්න පුළුවන්. ඊට පස්සේ pancreas එකේ islet cells වල ටියුමර් එකක් නිසා hypoglycemia එන්න පුළුවන්. ඊට අමතරව තවත් manifestations තියෙන්න පුළුවන්. දැන් uterine leiomyoma එකදී එහෙම නැත්නම් adrenal fibroid එකදී smooth muscle contractions එන්න පුළුවන්. ඒක නිසා මෙනොරාජියා එනවා. ඊට පස්සේ hemangiomas තියෙනවා. එතෙන්දී මේ vertebrates වල එන්නේ. එතකොට pathological fractures වෙන්න පුළුවන්. ඊට පස්සේ මේකේ size එක වැඩි වෙන නිසා adjacent tissues compress කරනවා. එතකොට මේ tissues වල atrophy එකක් එන්න පුළුවන්. එච්චරයි ඒ ලෙක්චර් එකෙන් කියලා දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මේකේ essay තියෙනවා බලුවොත් list the modes of tumor spread. එතෙන් දෙන්නේ local invasion, lymphatic spread, hematogenic spread, transcerebral spread. Describe giving example the clinical pathological effect due to the modes of tumor spreads mentioned in 1.1. එතකොට අපි හැම එකක් ගැනම clinical manifestations කතා කරානේ. local invasion එකයි metastasis, lymphatic and hematogenic spread එක නිසා. එතකොට ඒ දේවල් describe කරලා ලියන්න තියෙනවා. එච්චරයි මේකෙන් තියෙන්නේ. Thank you.